तो low level of working capital කියලා කියන්නේ අපේ production එක decrease වෙනවා. ඒ වගේම තමයි ඒ වගේම දැන් production එක decrease වෙනවා කියලා කියන්නේ අපේ profit වලටත් ඒක බලපානවා. profit එක decrease වෙන්න බලපානවා. ඒ වගේම තමයි ඉස්සලා කිව්වා වගේ reputation එකටත් company එකේ reputation වලට ඒක බලපානවා. එතකොට මෙන්න මේ high level එකක තියෙන impact සහ නැත්නම් consequence ප්‍රතිවිපාක සහ high level working capital එකක තියෙන ප්‍රතිවිපාක සහ low level working capital එකක තියෙන ප්‍රතිවිපාක මගහරවන්න finance manager කෙනෙක් කරන්න ඕනේ optimal working capital level එකක් පවත්වාගෙන යන එක. optimal working capital level එකක් පවත්වාගෙන යන එක තමයි කරන්න ඕනේ. මම මීට අමතර තව දෙයක් කියන්නම්. අපි ගත්තොත් මේ working capital එකත් එක්ක සම්බන්ධ working capital එකත් එක්ක සම්බන්ධ ප්‍රධාන cost වර්ග දෙකක් තියෙනවා. ප්‍රධාන cost වර්ග දෙකක් තියෙනවා. ඒ cost වර්ග දෙක තමයි එකක් කියන අපි shortage cost කියලා අනිත් එක holding cost. මේ මැඩන් දීපු note එකේ ඒවා නෑ. මම මේ අමතරව කියන්නේ cost related with working capital management. With working capital management. working capital management එකත් එක්ක සම්බන්ධ cost වර්ග දෙකක් තියෙන එකක් තමයි shortage cost එක අපි කියන එකට shortage cost. shortage cost ඒ කියන්නේ ඌනතා පිරිවැය කියන එක සිංහල තේරුම මම හිතන්නේ shortage cost. දෙවෙනි එක තමයි holding cost. holding cost. මේ shortage cost කියලා කියන්නේ ෆර්ම් එකට ඒ කියන්නේ අඩු working capital එකක් තියාගෙන ගියොත් දරන්න වෙන පිරිවැය වගේ දෙයක් තමයි shortage cost එකෙන් අදහස් කරන්නේ. holding cost එක කියලා කියන්නේ දැන් inventory වගේ දෙයක් ගන්නකො inventory වගේ දෙයක් වැඩි වැඩියෙන් තියාගන්නවා කියලා කියන්නේ අපි holding cost එක වැඩි. එතකොට දැන් අර අපි හැමතිස්සෙම බලන්න ඕනේ optimal working capital එක decide කරන්න. optimal working capital එක decide කරන්න. optimal working capital එක decide කරන්න තමයි අපි බලන්න ඕනේ. එතකොට මම මේක රූප සටහනින් ගන්නවා. රූප සටහනකට ගත්තොත් මම ගත්තොත් මම මෙතන දාන්න total cost එක කියලා. total cost. මෙතන දාන්නම් working capital කියලා. working capital level එක. ඊට පස්සේ අපි මේ shortage cost එකයි holding cost එකයි එකිනෙකට connect කරන්න තියෙනවා. දැන් අපේ working capital එක low නම් අපේ shortage cost එක increase වෙනවා. shortage cost එක කියලා දැන් අපේ working capital අඩුයි කියලා කියන්නේ firm එකට production එක නවත්තන. ඒ කියන්නේ production එකට ඕන කරන inventory ටික ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එතකොට යම් shortage ඌනතාවයන් වෙළඳපොළ තුල ඇති වෙන්න පුළුවන්. firm එකට නිෂ්පාදන කටයුතු වල shortage production shortage තියෙන්න පුළුවන්. කියන්නේ ඕන කරන inventory level එක නැත්තම් shortage cost එක high. එතකොට low working capital level එකකදී shortage cost එක high. ඒ වගේම තමයි working capital එක high නම් firm එකට shortage cost එකකට යන්න තියෙන probability එක අඩුයි. මොකද ඕන අවශ්‍ය කරන inventory ප්‍රමාණය තියෙනවා. එතකොට ඉල්ලුමක් ආපු ගමන් ඒ ඉල්ලුමට සරිලන සැපයීම කරන්න කම්පැනි එකට හැකියාව තියෙනවා. එතකොට ඕක ඇන්දෝ shortage cost එකේ එන්නේ curve එක මෙන්න මේ වගේ හැඩයක්. එතකොට අපිට shortage cost කියලා එකට කියන්න පුළුවන්. ඒ වගේම තමයි the shortage cost එක අපි curve එක ඇඳලා ඊට පස්සේ holding cost එක. holding cost එක ගත්තොත් inventory වගේ දෙයක් හිතන්න. inventory වගේ දෙයක් අඩු inventory level එකකදී දරන්න වෙන holding cost එක අඩුයි. අඩු inventory level එකකදී දරන්න වෙන holding cost එක අඩුයි. හැබැයි inventory level එක increase කරන්න මෙහෙම මේ පැත්තට increase කරන්න වෙන්නේ අපේ holding cost එකත් increase වෙනවා. එතකොට මෙන්න මේ දෙක එකිනෙකට අපිට connect කරලා මේක අඳින්න පුළුවන් holding cost එක කියලා. ඊට පස්සේ මේ holding cost එකයි shortage cost එකයි minimum වෙන point එකක් එනවා. මේ minimum වෙන point එකේදී අපි total cost එකක් මේ total cost එක ඇන්දොත් මේක total cost එක
ටෝටල් කොස්ට් එක ඇන්දොත් අපේ ටෝටල් කොස්ට් එකත් මෙතනදී මිනිමයිස් වෙනවා. එහෙනම් මෙතන අපේ ෂෝටේජ් කොස්ට් එකයි අපේ හෝල්ඩින් කොස්ට් එකයි මිනිමයිස් වෙන තැනදී තමයි අපේ ඔප්ටිමල් වර්කින් කැපිටල් එක තීරණය කරන්නේ. ඔප්ටිමල් වර්කින් කැපිටල් එක තීරණය කරන්න ඕන. ඔප්ටිමල් වර්කින් කැපිටල් එක තීරණය කරන්න ඕනේ මේ ටෝටල් කොස්ට් එක නැත්තම් හෝල්ඩින් කොස්ට් එකයි ෂෝටේජ් කොස්ට් එකයි මිනිමයිස් වෙන වෙලාවක තියෙන වර්කින් කැපිටල් ලෙවල් එක තමයි අපේ ඔප්ටිමල් වර්කින් කැපිටල් ලෙවල් එක කියලා කියන්නේ. එතකොට ෆයිනෑන්ස් මැනේජර් කෙනෙක් හෝල්ඩින් කොස්ට් එකයි ෂෝටේජ් කොස්ට් එකයි මිනිමයිස් වෙන වර්කින් කැපිටල් ලෙවල් එක එයාගේ ඔප්ටිමල් වර්කින් කැපිටල් එක විදියට තීරණය කරන්න ඕන. ඔප්ටිමල් වර්කින් කැපිටල් එකේට නැතුව වෙන වර්කින් කැපිටල් එකක් කියන්නේ මෙන්න මේ පැත්තට ගියොත් ඔප්ටිමල් වර්කින් කැපිටල් එකේ මේ පැත්තට ගියොත් අපේ කොස්ට් එක වැඩි. මේ කොස්ට් එක වැඩි. කොස්ට් එක ඉන්ක්‍රීස් වෙනවා. ඒ වගේම තමයි මේ පැත්තට ගියොත් වම් අත පැත්තට ගියොත් අපේ ඒත් වර්කින් කැපිටල් එක ඉන්ක්‍රීස්. අපේ මිනිමම් වර්කින් කැපිටල් කොස්ට් එක දෙන්නේ මෙන්න මේ ඔප්ටිමල් ලෙවල් එකේදී. ඔය දේ තමයි මට කියන්න ඕනුනේ. ඕක තමයි බේසික් ටික. ඊට පස්සේ මේ වර්කින් කැපිටල් ඩිසිෂන් එකත් එක්ක ෆර්ම් එකක් ගන්න කම්පැනි එකක් ගන්න වර්කින් කැපිටල් ඩිසිෂන් එකත් එක්ක සම්බන්ධ වෙන කොටස් තුනක් තියෙන. ඒ කියන්නේ වර්කින් කැපිටල් ඩිසිෂන් එක ෆර්ම් එක කොටස් තුනකට බලපානවා. වර්කින් කැපිටල් ඩිසිෂන් එක ෆර්ම් එක කොටස් තුනකට බලපානවා. එකක් තමයි ෆර්ම් එකේ ප්‍රොෆිටබිලිටි එකට ඒක බලපානවා. ප්‍රොෆිටබිලිටි එකට ඒක බලපානවා. අනිත් එක තමයි ෆර්ම් එකේ ලික්විඩිටි එකට ද්‍රවශීලතාවයට මේ වර්කින් කැපිටල් ඩිසිෂන් එක බලපානවා. ඒ වගේම තමයි මේක ෆර්ම් එකේ මේ වර්කින් කැපිටල් එක ගන්න වර්කින් කැපිටල් එක ගැන ගන්න ඩිසිෂන් එක ෆර්ම් එකේ රිස්ක් එකට බලපෑමක් ඇති කරනවා. නම් ප්‍රොෆිටබිලිටි එකට බලපානවා. ඒ වගේම තමයි ලික්විඩිටි එකට බලපානවා. ඒ වගේම තමයි රිස්ක් එකට මේ වර්කින් කැපිටල් ඩිසිෂන් එක බලපානවා. ඒ බලපෑම මොකක්ද කියන එක පොලිසි තුනක් ගැන කතා කරනවා. මේ පොලිසි තුන පැත්තෙන් කතා කරමු. ඒක මැරිනුත් කරා මම ඒක ඉක්මනට කරන්න. එතකොට මේ පොලිසි තුන තියෙන්නේ ඒක රූප සරහන වැඳලා කරමු. ඒක ලේසි. එතකොට මෙහෙම එක ස්ලයිඩ් වල තිබ්බා මම හිතන්නේ. මෙතන ගත්තොත් ඇසෙස් ලෙවල් එක මම මේ පැත්තට ගන්නම්. ඇසෙස් ලෙවල් සරලව ගත්තොත් කරන්ට් ඇසෙස් ලෙවල් එක ගන්නවා. ඒක ලේසි. කරන්ට් ඇසෙස් ලෙවල් මේ පැත්තේ මම දාන්න අවුට්පුට් එක කියලා. මම එකක් අඳිනවා. මෙන්න මෙහෙම. එක පොලිසි එකක් මෙහෙම අඳිනවා. මම ඒක මාක් කරන්න පොලිසි A කියලා. මම ඊළඟ පොලිසි එක මාක් කරන්න පොලිසි B කියලා. එකට යටින්. පොලිසි B. ඊළඟ පොලිසි එක මම පොලිසි C කියලා මාක් කරා. හරි. මම කිව්වා අපේ වර්කින් කැපිටල් ඩිසිෂන් එක අපි වර්කින් කැපිටල් එක ගන්න සම්බන්ධයෙන් ගන්න ඩිසිෂන් එක එක්ක සම්බන්ධ වෙනවා කොටස් තුනක්. එකක් තමයි ප්‍රොෆිටබිලිටි එක, ෆර්ම් එකේ ප්‍රොෆිටබිලිටි එක, ඒ වගේ තමයි ෆර්ම් එකේ රිස්ක් එක, ඒ වගේම තමයි ඒක ලික්විඩිටි එකට බලපාන. ලික්විඩිටි එකට බලපාන. එතකොට බලන්න මෙතනදී අපි පොලිසි A එක ගමු. පොලිසි A. පොලිසි A එක ගත්තාම පොලිසි A එකේදී බලන්න මෙතන පොයින්ට් එක ගමු. පොයින්ට්. එතකොට මෙතන පොලිසි A එකේදී කරන්ට් ඇසෙස් ලෙවල් එක වැඩි. අනිත් පොලිසි දෙකට වඩා පොලිසි A එකේදී කරන්ට් ඇසෙස් ලෙවල් එක වැඩි. එතකොට කරන්ට් ඇසෙස් ලෙවල් එක වැඩි කියලා කියන්නේ අපේ ලික්විඩිටි එක වැඩි. කරන්ට් ඇසෙස් වැඩි වෙනවා කියලා කියන්නේ අපේ ලික්විඩිටි එක
එකේ ඉන්ක්‍රීස් වෙන්න බලන. පොලිසි ඒකේදී බැලුවොත් අපේ ලික්විඩිටි එක හයි ලික්විඩ් එකක් තමයි කම්පැනි එකට තියෙන්නේ. ඒකට හේතුව තමයි ෆර්ම් එක මෙන්න මේ මට්ටමේදී මේ ලෙවල් එක ගමු. අපි මේ ලෙවල් එක ගමුකෝ. 50,000 කියන ඒකක 50,000 අවුට්පුට් එකේදී අපේ කරන්ට් ඇසෙස් ලෙවල් එක අනිත් පොලිසිස් දෙකට සාපේක්ෂව වැඩි. එතකොට කරන්ට් ඇසෙස් වැඩි කියලා කියන්නේ ලික්විඩ් එක ඉන්ක්‍රීස් වෙලා තමයි තියෙන්නේ. ලික්විඩිටි එකත් අපේ ඉන්ක්‍රීස්. ඒ වගේම තමයි අපි කිව්වා අපේ ලික්විඩිටි එකට එක බලපානවා. ඒ වගේ තමයි ප්‍රොෆිටබිලිටි එකට බලපානවා. ඒතර ප්‍රොෆිටබිලිටි එකට වෙන බලපෑම අපි මෙෂර් කරන්න මම ඉස්සෙල්ලා කතා කරා වගේ ප්‍රොෆිටබිලිටි මෙෂර් එකක් විදියට ප්‍රොෆිටබිලිටි ඉන්ඩෙක්ස් එකක් විදියට ෆර්ම් එක ප්‍රොෆිටබිලිටි එක මයින ඉන්ඩෙක්ස් එකක් විදියට අපි පාවිච්චි කරනවා return on investment. So return on investment අපි calculate කරේ net profit එක අපි බෙදුවා අපේ total asset වලින්. total assets වලින් බෙදුවා. total assets විදියට current assets plus අපි ගත්තේ non current assets. current assets plus non current assets තමයි අපි ගත්තේ. එතකොට අපේ current assets level එක increase වෙනවා කියලා කියන්නේ current assets level එක increase වෙනවා කියලා කියන්නේ අපේ return on investment එක decrease වෙනවා. So return on investment එක decrease වෙනවා කියලා කියන්නේ firm එකේ profitability එකට ඒක බලපානවා. ඒතකොට profitability එක low වෙන්න තමයි බලපාන්නේ. එතකොට high level current assets එකක් තියෙනවා නම් liquidity එක increase වෙනවා. ඒ වගේම තමයි profitability එක decrease වෙනවා. profitability එක decrease වෙනවා. ඒ කියන්නේ low profitability එකක් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි ඒක risk එකටත් firm එකේ තියෙන risk එකටත් බලපාන. risk එකට බලපාන්නේ මේව. ඒ කියන්නේ firm එක current assets level එක increase කරලා. ඒ කියන්නේ හිතන්නකෝ inventory level හොඳ තත්ත්වයක තියෙනවා. ඒ කියන්නේ high demand එකක් ආවත් ඒ demand එකට face කරන්න ඕන තරම් inventory තියෙනවා අපි ගාව. ඒක level එක high නේ current level එක high. ඒතර firm එකට මුහුණ දෙන්න තියෙන risk අඩුයි. demand එක satisfy කරන්න පුළුවන් නම් අපිට හොඳ profit එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි demand එකට අනුව supply එක දෙනවා කියලා කියන්නේ customers satisfy වෙනවා. එතකොට ඒ ෆර්ම් එකේ රෙපියුටේෂන් එකත් වැඩි. එතකොට ෆර්ම් එකට ෂෝටේජ් එකකට මුහුණ දෙන්න තියෙන අවදානම අඩුයි. එතකොට පොලිසි A එකේදී රික්ස් එකත් ලෝ තමයි තියෙන්නේ. රික්ස් එකත් ලෝ මට්ටමක තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ කරන්ට් ඇසෙට්ස් ලෙවල් එක ඉන්ක්‍රීස් වෙනවා නම්, ඒ කියන්නේ කරන්ට් ඇසෙට් ලෙවල් එක හයි නම් මේ වගේ පොලිසිස් වලට අපි නමක් කියනවා. කියන්නේ ප්‍රමාණවත් තරම් අපි කරන්ට් ඇසෙට්ස් තියාගෙන යනවා නම් එන්නේ ඒ වගේ අපි පොලිසි එකකට කියනවා කන්සර්වේටිව් පොලිසි කියලා. කන්සර්වේටිව් පොලිසි කියන්නේ මේකේ අදහස තමයි කන්සර්වේටිව් පොලිසි කියන එකේ අදහස තමයි මේ වගේ පොලිසි එකකදී ෆයිනෑන්ස් මැනේජර්ස්ලා රිස්ක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙතන පේනවා රිස්ක් එක ලෝ රිස්ක් එකකට තමයි ඒගොල්ලෝ ෆේස් කරන්නේ. එතකොට ඒගොල්ලෝ රිස්ක් සීකර්ස්ලා නෙමෙයි. ඒගොල්ලෝ රිස්ක් එක අඩු කරගන්න තමයි හැමතිස්සෙම බලන්නේ. එතකොට කන්සර්වේටිව් පොලිසි එකකින් කියන්නේ ඒක සරල අදහස තමයි ෆයිනෑන්ස් මැනේජර්ස්ලා රිස්ක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අඩු රිස්ක් එකක් යටතේ යාළගේ නිෂ්පාදනය කරගෙන යන්න තමයි මේ කන්සර්වේටිව් පොලිසි එකකදී බලන්නේ. එතකොට කරන්ට් ලෙවල් එක කරන්ට් ඇසෙට්ස් ලෙවල් එක හරි. ඊළඟට අපි පොලිසි C එකට ගියොත් පොලිසි C එකේදී පේනවා මෙතන අපි කරන්ට් ඇසෙට්ස් ලෙවල් එක ඉතා අඩු මට්ටමක තමයි තියෙන්නේ. කරන්ට් ඇසෙට්ස් ලෙවල් එක ඉතා අඩු මට්ටමක තියෙන්නේ. A කියන පොලිසි එකට සාපේක්ෂව C කියන පොලිසි එකේදී කරන්ට් ඇසෙට්ස් ලෙවල් එක එන අඩු මට්ටමක තියෙන්නේ. ගොඩක්ම අඩු මට්ටමක තියෙන්නේ. එතකොට පොලිසි B එකකින් වන ඉම්පැක්ට් එක බලමු කොහොමද ලික්විඩිටි එකට එක බලපාන්නේ ප්‍රොෆිටබිලිටි එක සහ රිස්ක් එකට කොහොමද බලපාන්නේ කියලා. එතකොට ලික්විඩිටි එකට බලපාන විදිය තමයි දැන් කරන්ට් ඇසෙට්ස් ලෙවල් එක අපේ ගොඩක්ම අඩුයි. කරන්ට් ඇසෙට්ස් අඩුයි කියලා කියන්නේ අපේ ලික්විඩිටි එක ෆර්ම් එකේ ලික්විඩිටි එක අඩු මට්ටමක තමයි තියෙන්නේ. ඒතර ලෝ ලික්විඩ් එකක් තමයි දකින්න පුළුවන්. ලික්විඩිටි එක ලෝ. ඒ වගේම තමයි ප්‍රොෆිටබිලිටි එක ගැන කතා කරද්දී
මෙතනදී අපේ කරන්ට් ඇසෙට් එක ලෝ කියලා කියන්නේ මෙතන අපි තියෙන ඉර ඉස්සල්ලා වගේමයි රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එක හරහා තමයි අපිට ප්‍රොෆිටබිලිටි එක බලන්න පුළුවන්. එතකොට කරන්ට් ඇසෙට් ලෙවල් එක ලෝ කියලා කියන්නේ මෙතනට මේ ROI රේෂියෝ එකට එන උත්තරේ ඉන්ක්‍රීස් වෙනවා. ලෝ කරන්ට් ඇසෙට් එකක් තියෙනවා නම් ROI මේ අනුපාතය ඉන්ක්‍රීස් වෙනවා. එතකොට ඒකෙන් වෙන්නේ ROI ඉන්ක්‍රීස් රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එක වැඩි කියලා කියන්නේ ප්‍රොෆිටබිලිටි එක වැඩි. රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් වැඩි කියලා කියන්නේ ප්‍රොෆිටබිලිටි එකත් වැඩි. එතකොට කරන්ට් ඇසෙට් ලෙවල් එක ලෝ වෙද්දී අපේ ප්‍රොෆිටබිලිටි එක ඉන්ක්‍රීස් වෙනවා. නැත්නම් අපේ රිටර්න් එක ඉන්ක්‍රීස් වෙනවා. එතකොට පොලිසි B එකේදී පොලිසි C පොලිසි C එක ගැන කතා කරන්නේ. B එක මොඩරේට් ඒ කියන්නේ මධ්‍යස්ථ එකක්. පොලිසි A එකයි පොලිසි C එකයි ගැන කතා කරන්නේ මධ්‍යස්ථ එකක්. ඒක නිකන් ප්‍රශස්ත මට්ටමක් වගේ තමයි පොලිසි B එකෙන් පෙන්වන්නේ. එතකොට පොලිසි A එක මෙතන තියෙනවා, මෙතන පොලිසි C එක. පොලිසි C එකේදී තමයි කරන්ට් ඇසෙට් ලෙවල් එක අපි ලෝ මට්ටමක තියාගෙන යන්නේ. එතකොට කරන්ට් ඇසෙට්ස් ලෝ කියලා කියන්නේ ෆර්ම් එකේ ලික්විඩිටි එක ලෝ මට්ටමක ලෝ ලෙවල් එකක තමයි තියෙන්නේ. ඒ වගේම තමයි කරන්ට් ඇසෙට්ස් ලෙවල් එක ලෝ කියලා කියන්නේ අපේ රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එක හයි. ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එකේ ලැබෙන රිටර්න් එක හයි. ඉන්වෙස්ට්මන්ට් එකේ ලැබෙන රිටර්න් එක හයි කියලා කියන්නේ ප්‍රොෆිටබිලිටි එක ඉන්ක්‍රීස් වෙනවා. එතකොට ප්‍රොෆිටබිලිටි එක අපේ හයි ප්‍රොෆිටබිලිටි එකක් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මේක රික්ස් එකට බලපාන විදිය ගත්තොත් දැන් මෙතනදී කරන්ට් ඇසෙට් එක අඩු මට්ටමක තමයි තියෙන්නේ. දැන් හිතන්නකෝ අපි ඉන්වෙන්ටරි ලෙවල් එක ඉතා අඩු මට්ටමක තියාගෙන යන්නේ. අපිට මාකට් එකෙන් ඩිමාන්ඩ් එකක් આવොත්, හයි ඩිමාන්ඩ් එකක් આવොත්, ඒ ඩිමාන්ඩ් එකට ෆේස් කරන්න තරම් ප්‍රමාණවත් ඉන්වෙන්ටරි එකක් නැති වුණොත් වෙන්නේ ඒ ඩිමාන්ඩ් එක අපිට සැටිස්ෆයි කරන්න බැරි වෙනවා. එතකොට ඒකෙන් වෙන්නේ කම්පැනි එකේ රෙපියුටේෂන් එක අඩු වෙන එක. කියන්නේ හරි විදියට ඕඩරේ අපිට දෙන්න බැරි වුණොත් ඒකෙන් වෙන්නේ කම්පැනි එකේ නමට ඇතිවන බලපෑම වැඩි. එතකොට මේ වගේ පොලිසි එකකදී කරන්ට් ඇසෙට්ස් ලෝ ලෙවල් එක තියෙන පොලිසි එකකදී වෙන්නේ අපේ රිස්ක් එක ඉන්ක්‍රීස් වෙනවා. රිස්ක් එකක් හයි රිස්ක් එකක් තමයි තියෙන්නේ. එතකොට මේ වගේ පොලිසි එකකදී ෆයිනෑන්ස් මැනේජර්ස්ලා රිස්ක් එකක් ගන්නවා. එහෙනම් අපි මේ වගේ පොලිසි එකකට කියනවා ඇග්‍රෙසිව් පොලිසි එකක් කියලා. ඇග්‍රෙසිව් පොලිසි එකක් කියලා. ඇග්‍රෙසිව් පොලිසි එකක් කියලා කියන්නේ. එහෙනම් පොලිසි A එකයි පොලිසි C එකයි කම්පෙයාර් කරද්දී පොලිසි A එකේදී ඒක අපි කිව්වේ කන්සර්වේටිව් පොලිසි එකක් කියලා. කන්සර්වේටිව් පොලිසි එකකදී කරන්ට් ඇසෙට් ලෙවල් එක හයි. ඒ කියන්නේ ෆර්ම් එකේ නැත්නම් ෆයිනෑන්ස් මැනේජර්ස්ලා කම්පැනි එක සම්බන්ධයෙන් ගන්න රිස්ක් අඩුයි. කියන අඩු රිස්ක් එකක් තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට රිස්ක් එක අඩුයි කියලා කියන්නේ ඒකෙන් ලැබෙන අපේ රිටර්න් එකත් අඩුයි. හරි මම ඒක කම්බයින් කරන්න මේක කතා කරලා ඉවරනවා. ඒ වගේම තමයි පොලිසි A එකෙන් කන්සර්වේටිව් කියලා කිව්වා. පොලිසි C එකේදී අපි ඒකට කිව්වා ඇග්‍රෙසිව් පොලිසි එකක් කියලා. ඒකේ ඇග්‍රෙසිව් කියන්නේ හේතුව තමයි ROI ක්ලියර් නෑ. හරි මම එකයි කියන්න. ඇග්‍රෙසිව් කියන හේතුව තමයි මෙතනදී පොලිසි C එකේදී අපි අඩු ලෙවල් එකක් කරන්ට් ඇසෙට්ස් ලෙවල් එක අඩුයි. කරන්ට් ඇසෙට් ලෙවල් එක අඩුයි කියලා කියන්නේ අර ඩිමාන්ඩ් එක දාමද තියන ඩිමාන්ඩ් එකක් සැටිස්ෆයි කරන්න ප්‍රමාණවත් නැහැ. ඒතකොට ඩිමාන්ඩ් එක සැටිස්ෆයි කරන්න බෑ කියලා කියන්නේ රෙපියුටේෂන් එක ඩික්‍රීස් වෙනවා අපේ ප්‍රසිද්ධිය කම්පැනි එකට තියෙන ප්‍රසිද්ධිය. ඒ වගේම තමයි අපේ ප්‍රොඩක්ෂන් ඉන්වෙන්ටරි ලෝ කියලා කියන්නේ ප්‍රොඩක්ෂන් එක අතරමඟ නවතින්න පුළුවන්. ඒක රිස්ක් එකත් වැඩි. ඔන්න ඒ වගේ දේවල් නිසා ෆර්ම් එකේ අවදානම නැත්නම් රිස්ක් එක ඉන්ක්‍රීස් වෙනවා. මෙතන ප්‍රොෆිටබිලිටි ROI ගැන අහලා තිබ්බා. ROI අපි කැල්කුලේට් කරන්නේ net profit එක divide කරනවා current assets කියන්නේ CA current assets plus non current assets. හරි නැත්නම් current assets plus non current assets කියන්නේ total assets. එතකොට net profit එක වෙනස් වෙන්නේ නැහැ කියලා හිතන්න. මෙතනදී පොලිසි A එකට ආපුවම පොලිසි A එකේදී current assets level එක වැඩි. පොලිසි C එකට සාපේක්ෂව. එතකොට current assets level එක වැඩි කියලා කියන්නේ මෙතන එන මේ කොටසේ එන මේ යට කොටසේ එන අගේ වැඩි කියලා කියන්නේ මේ ROI වලට එන උත්තරේ
අඩු උත්තරයක් තමයි ROI වලට එන්නේ. ROI අඩුයි කියන්නේ මේ ROI කියන රේෂියෝ එක අපි පාවිච්චි කරන්නේ ප්‍රොෆිටබිලිටි රේෂියෝ එකක් විදියට. හරි. ප්‍රොෆිටබිලිටි රේෂියෝ එකක් විදියට තමයි ROI පාවිච්චි කරන්නේ. හරි. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඔන්න ඔය ටික තමයි කියන්න තියෙන්නේ. එතකොට කන්සර්වේටිව් පොලිසි එකක් තමයි මේ පොලිසි A එකෙන් පෙන්නන්නේ. පොලිසි C එකෙන් ඇග්‍රෙසිව් පොලිසි එකක් පෙන්නනවා. මෙතනින් තව කම්බයින් කරන්න දෙයක් තියෙනවා. හැමතිස්සෙම රික්ස් එකයි ප්‍රොෆිටබිලිටි එකයි ගමන් කරන්නේ එකම දිශාවට. ඒ කියන්නේ රික්ස් එක ඉන්ක්‍රීස් වුණොත් ප්‍රොෆිටබිලිටි එකත් ඉන්ක්‍රීස් වෙනවා. ඒ වගේම තමයි රික්ස් එක ලෝ නම් ප්‍රොෆිටබිලිටි එකත් ලෝ. රික්ස් එක ලෝ නම් ප්‍රොෆිටබිලිටි එකත් ලෝ. ඒතර බලන්න මෙතන බැලුවා රික්ස් එක ලෝ ප්‍රොෆිටබිලිටි එකත් ලෝ. මෙතන රික්ස් එක හයි ප්‍රොෆිටබිලිටි එකත් හයි. එතකොට රික්ස් එකයි ප්‍රොෆිටබිලිටි එකයි එකම පැත්තට තමයි ගමන් කරන්නේ හැම වෙලාවකම. දැන් අපි දන්නවනේ හයි රික්ස් එකක් තියෙනවා නම් අපිට රිටර්න් එකත් වැඩි. අපේ ලෝ රික්ස් එකක් තියෙනවා අපිට ලැබෙන රිටර්න් එකත් අඩුයි. ඒ වගේ දෙයක් තමයි මෙතන අදහස් කරන්නේ. ඒ වගේම තමයි ප්‍රොෆිටබිලිටි එකයි ලික්විඩිටි එකයි ප්‍රොෆිටබිලිටි එකයි ගත්තොත් ප්‍රොෆිටබිලිටි එකයි ලික්විඩිටි එකයි ගත්තොත් ඒ දෙක නෙගටිව් විදිහට තමයි. කියන්නේ එකක් වැඩි වුණොත් අනිත් එක අඩු වෙනවා. ඒ කියන්නේ දැන් පොලිසි A එකේ බලන්නකෝ. පොලිසි A එකේදී ලික්විඩිටි එක හයි. ලික්විඩිටි එක හයි වෙනකොට ප්‍රොෆිටබිලිටි එක ලෝ වෙලා. ඒ වගේ තමයි පොලිසි C එකට ආවොත් පොලිසි C එකේදී ලික්විඩිටි එක ලෝ ප්‍රොෆිටබිලිටි එක හයි. මොන ඔය කියන කොටස් ටික ඒතර ප්‍රොෆිටබිලිටි එකයි රිස්ක් එකයි එකම දිශාවට ගමන් කරනවා. ලික්විඩිටි එකයි ප්‍රොෆිටබිලිටි එකයි වෙනස් දිශාවන්ට තමයි ගමන් කරන්නේ. ලික්විඩිටි එක හයි නම් ප්‍රොෆිටබිලිටි එක ලෝ. ඒ විදිහට. ඔන්න ඔය විදිහට තමයි පොලිසි ටික ගැන කියන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට හම්බු වෙනවා තව මාතෘකාවක් ෆයිනෑන්සින් කරන්ට් ඇසෙට්ස්. ඒ කියන්නේ ටියුට් එකේ දීලා තියෙන ස්ලයිඩ් වල තියෙනවා. ඒකේ තියෙන approaches for determining the financing mix. ඒ කියන්නේ capital assets finance කරද්දී අපි තෝරගන්න approach එක. නැත්නම් approach වර්ග තුනක් තියෙනවා. working capital financing වලට අදාළ අපිට approaches තුනක් තියෙනවා. එකක් තමයි hedging නැත්නම් maturity matching approach කියන එක. අනිත් එක conservative approach එක. අනිත් එක aggressive approach එක. ඒ conservative approach එකයි aggressive approach එකයි කියන එක ගැන පොඩි සරල තේරුමක් තමයි මෙතන අපි කතා කරන්නේ. conservative policy. conservative policy එක high level අපි current assets තියාගෙන කියන්නේ high level working capital එකක් තියෙනවා. aggressive policy එකේදී වෙන්නේ අපි low level current assets එකක් තියාගෙන යන්නේ. මෙතන approaches තුන ගැන කතා කරනවා නම් ඉතින් පළවෙනි approach එක තමයි slide number 16. මේක තියෙනවා approaches වර්ග තුනක්. ඒක working capital financing financial mix කියලා තියෙනවා. working capital finance කරන්න අදාළ approaches නැත්නම් ප්‍රවේශයන් තුනක් තියෙනවා. working capital